මාතෘකාව ලියා ගන්න හයිඩ්‍රෝකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න. හරි. වලපොතේ කලින් ඉගෙනගෙන තියෙනවා කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ගැන. කාබනික සංයෝගයක් කියලා අපි ඉගෙන ගන්න කාබන් මුල් ද්‍රව්‍ය අඩංගු සංයෝගනේ. කාබන් මුල් ද්‍රව්‍ය අඩංගු සංයෝග අපි කාබනික සංයෝග විදිහට හඳුන්වනවා. ඊළඟ අකාබනික සංයෝග කියලා කියන්නේ කාබන් මුල් ද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග. එතකොට කාබනික සංයෝග ගත්තට පස්සේ කාබනික සංයෝග වලට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ග්ලූකෝස්, ඊට පස්සේ ප්‍රෝටීන, ලිපිඩ, ඊට පස්සේ එතිල් මධ්‍යසාරය, ඊට පස්සේ ක්ලෝරෝෆෝම්, ඔය වගේ ගොඩාක් මුල් ද්‍රව්‍ය සංයෝග වර්ග තියෙනවා කාබනික සංයෝග විදියට හඳුන්වන ඒවා. ඊළඟට මේ කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් මුල් ද්‍රව්‍ය අඩංගු නොවන ඒවානේ. ජලය, ඇමෝනියා, ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට්, ඒ වගේ අකාබනික සංයෝග වර්ගත් බොහොමයක් තියෙනවා. රුධිරේ මෙන්න මේ සංයෝග අතරින් සමහර සංයෝග තියෙනවා කාබන් මුල් ද්‍රව්‍ය තියෙනවා. හැබැයි කාබන් මුල් ද්‍රව්‍ය තිබුණට ඒවා අපි කාබනික සංයෝග විදිහට හඳුන්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වල කාබන් මුල් ද්‍රව්‍ය තියෙනවනේ. කාබන් ඩයොක්සයිඩ් වල කාබන් මුල් ද්‍රව්‍ය තිබුණට ඒක කාබනික සංයෝගයක් විදිහට හඳුන්වන්නේ නැහැ. ඒ වගේ තියෙනවා කැල්සියම් කාබනේට්. ඒතර මේ වගේ සංයෝග පුතේ මතක තියෙන සෝඩියම් කාබනේට්, ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට්, මේ වගේ සංයෝගවල මේ කාබන් මුල් ද්‍රව්‍ය තිබුණට ඒවා අපි කාබනික සංයෝග විදිහට හඳුන්වන්නේ නැහැ. ගොඩක් වෙලාවට ওই බහුවර්ණ ප්‍රශ්න වලින් මේව අහනවා. ඒතර වරද්ද ගන්නවා. මේ දැන් මෙන්න මේ වගේ කට්ටිය. කාබන් ඩයොක්සයිඩ් CO2, කාබන් මොනොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඊට පස්සේ සෝඩියම් කාබනේට්, ඊළඟට කැල්සියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්. දැන් මේ හැම සංයෝගිකම පුතේ කාබන් මුල් ද්‍රව්‍ය තියෙනවා. හරිද? හැම සංයෝගිකම කාබන් තියෙනවා. මෙතන මේ ඉන්නේ කාබන්. මේකේ මේ කාබන්. මෙතනත් කාබන් මුල් ද්‍රව්‍ය තියෙනවා. මේකෙත් කාබන් තියෙනවා. මේකෙත් කාබන් තියෙනවා. හැබැයි මේ අපි අකාබනික සංයෝග විදිහට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි කාබන් මුල් මේ කාබනික සංයෝගයක් වෙන්න කාබන් මුල් ද්‍රව්‍ය විතරක් තිබිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔය හයිඩ්‍රජන්, සල්ෆර්, හැලජන මුල් ද්‍රව්‍ය. හැලජන කියන්නේ හත්වෙනි කාණ්ඩයයි. ක්ලෝරින්, ෆ්ලෝරින් වගේ කට්ටිය. ඒ වගේ කට්ටියත් ඉන්න ඕනේ. ඒතකොට එහෙම තියෙන සංයෝග තමයි අපි කාබනික සංයෝගයක් විදියට හඳුන්වන්නේ. හරි. ඒතකොට මේ ටික මතක තියාගන්න හොඳට. මේ සංයෝග වල කාබන් තිබ්බට මේවා කාබනික සංයෝග නෙවෙයි. මේවා අපි හඳුන්වන්නේ අකාබනික සංයෝග විදියට. හරිද? අකාබනික සංයෝග. හරි. එතකොට මේ කාබනික සංයෝග වලින් සුවිශේෂී සංයෝගයක් තමයි හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ. කාබනික සංයෝග අතර තියෙන සුවිශේෂී ආකාරයක් තමයි හයිඩ්‍රෝකාබන. ඒ හයිඩ්‍රෝකාබන අතර පස්සේ හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ මොකද කාබනික සංයෝගයක කාබන් වලට අමතරව හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඊට පස්සේ හැලජන මූල ද්‍රව්‍ය, ෆොස්ෆරස්, සල්ෆර් වගේ මූල ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග. කාබන් සහ හයිඩ්‍රජන් විතරක් තියෙනවා නම් ඒවට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හරිද? යනු හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් විතරක් අඩංගු සංයෝග. මෙන්න මේ හයිඩ්‍රෝකාබන සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඔය khනිජ තෙල් තියෙන පේට්‍ර
ඊපස්සේ ඩීසල් භූමි තෙල් LP වායුව ඉටි මේ වගේ සංයෝගවල තියෙන්නේ මේ කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. ඒ නිසා අපිව හඳුන්වන්නේ හයිඩ්‍රෝකාබන විදිහට. මේ ඉටි පෙට්‍රල් ඊට පස්සේ මෙතේන් නැත්නම් මීතේන් LP වායුව භූමි තෙල් ඩීසල් ඒ වගේ සංයෝගවල මේ තියෙන්නේ මේ තියෙන්නේ සංයෝග වලගේ පොතේ තියෙනවා පිටු අංක 151 right ඔය තියෙන්නේ උරුතේ ඔය ඉටි වල කාබන් සහ හයිඩ්‍රජන් විතරයි පෙට්‍රල් වලත් එහෙමයි මීතේන් නැත්නම් මීතේන් වලත් එහෙමයි LP වායුවත් එහෙමයි ඩීසල් භූමි තෙලත් එහෙමයි දරවල තියෙනවා හැබැයි කාබන් හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඒතර පුතේ ඉන්ධනයක් විදිහට ගත්තට පස්සේ ඉන්ධනයක් විදිහට දැන් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වලින් දහනයේදී පිට වෙන්න ඕන පූර්ණ දහනයට ලක් වෙනවා නම් කාබන් ඩයොක්සයිඩ් ජලය. හරිද? නමුත් දර දහනයේදී ඊට අමතරව නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ සංයෝගات ඒ කියන්නේ නයිට්‍රජන් වල ඔක්සයිඩත් පිට වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්ධනයක් විදිහට ගත්තොත් දර දහනයේදී අර මේ අහිතකර වායු පිටවීම සාපේක්ෂව වැඩි. හරි. ඉන්ධන දහනයට වඩා දර ඉන්ධන දහනයේදී මේ දර වගේ ඉන්ධනයක් දහනයේදී මේ අහිතකර වායු පිටවීම වැඩි. LP ඒ වගේ දැන් එහෙම ගත්තොත් දැන් අපි ගෘහස්ත ඉන්ධනයක් විදිහට LP ගත්තොත් LP වායු භාවිතය ගොඩක් මේ හොඳයි. මොකද මේ මිල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් LP ගෑස් භාවිතයේදී අර පරිසර හානිය අඩුයි. මොකද LP පූර්ණ දහනට ලක් වෙනවා. ඒ කියන්නේ ඒක නිල් පාට දැල්ලක් ලැබෙන එකනේ. ඉතින් මේ මොකද මේ අතුරුඵල විදිහට පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය විතරයි. හරි හයිඩ්‍රෝකාබන පූර්ණ දහනයේදී පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය විතරයි. ඒතර මේ හයිඩ්‍රෝකාබන වල මේ කාබන් සහ හයිඩ්‍රජන් කියන සංයෝග අඩංගු බව පෙන්වන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. බලමු මේ ක්‍රියාකාරකම කරන ආකාරය. හරි හයිඩ්‍රෝකාබන වල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව පෙන්වන්නේ මෙහෙමයි. මෙන්න මේ වගේ සරල ක්‍රියාකාරකමක් තමයි කරන්නේ. අපි ගන්නවා ඉටි බන්ධමක්. හරිද? ඉටි කියලා කියන්නේ හයිඩ්‍රෝකාබනයක් නේ. ඊළඟට ওই විදිහට U හැඩති නාලයකට කුණීලයක් සම්බන්ධ කරලා ඊට පස්සේ ඒ තුරට දානවා නිර්ජලීය කොපර් සල්ෆේට්. හරිද? නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටයිද පුතේ? නිල් පාටයි. නෑ පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. හරිද? ඊට පස්සේ ගන්නවා අවර්ණ හුණු දියර ගන්නවා කැකෑරුණු නලයකට. අවර්ණ හුණු දියර මොන පාටයිද? පාටක් නෑ. ඔව් පාටක් නෑනේ අවර්ණයි නේ. අවර්ණ හුණු දියර අවර්ණයි. ඊට පස්සේ ඔය මේ U නලය සිසෙල් ජලය සහිත බඳුනක තමයි තියන්නේ. හරිද? ඒකට හේතුව මම පස්සේ කියන්නම්. දැන් මෙතනදී අපිට ලැබෙන නිරීක්ෂණය තමයි ඉටිපන්දම දහන චූෂකය තියෙනවනේ. චූෂක කියලා කියන්නේ වාතය, ඒ කියන්නේ ඒ තුල තියෙන වාතය ඇදලා ගන්න පුළුවන් එකක් තමයි එතන සම්බන්ධ කරන්න ඕනේ. චූෂකය සම්බන්ධ කරාට පස්සේ මේ ඉටිපන්දම දහනයේදී පිටවන දහන ඵලයන් ටික මේ ඇටෝම හරහා ගමන් කරනවා. ඇටෝම හරහා ගමන් කරනකොට අපිට ටික වෙලාවකට පස්සේ පේනවා නිර්ජලීය කොපර් සල්ෆේට් වල සුදු පාට නිල් පාට වෙනවා. ඒ කියන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට් සජල කොපර් සල්ෆේට් වලට පත් වෙනවා. ඒතර
සුදු නිර්ජලයේ කොපස් සර්පිට වර්ණය සුදු පාට ඉඳලා නිල් පාටට ගෙනියන්නේ ජලය. අන්න එහෙනම් අපි නිගමනයකට එනවා අපිට තහවුරු වෙනවා දහනේදී ඉටිපන්දම දහනේදී ජලය පිට වෙනවා. ඒතර ජලය පිට වෙන්න නම් ඒකේ හයිඩ්‍රජන් තියෙනවා. අන්න ඒ අනුව අපි නිගමනය කරනවා හයිඩ්‍රෝකාබන වල හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍ය නැත්නම් ඉටි වල හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍ය තියෙන බව. ඒ වගේම තවත් නිරීක්ෂණයක් තමයි මේකේ තියෙන අවර්ණ හුණු දියර සුදු පාට වෙනවා. එහෙම නැත්නම් අපි කිරි පාට වෙනවා කියලා. අවර්ණ හුණු දියර සුදු පාට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් සංයෝගය මගින්. ඒ අනුව අපිට තහවුරු වෙනවා මෙහිදී ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙලා තියෙන බව. කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙන්න නම් කාබන් ඉටි වල තියෙනවා. හරි. ඒ අනුව අපි තහවුරු කරගන්නවා නිගමනයට ගෙනවා ඉටි වල හයිඩ්‍රජන් කාබන් සහ හයිඩ්‍රජන් කියන මුල් ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ. ඒ වගේම මම දැක්කෝ මේක මේ අර යූනාලයේ සිසිල් ජල භාජනයක තියෙනවා. සිසිල් ජල භාජනය තියන්නේ හේතුව මේ මෙන්න මේ හේතුව නිසා තමයි සිසිල් ජල බඳුනක් විදිහට ඔය රඳවන්නේ. මේ ජල වාෂ්ප ඉටි දහනේ ජල වාෂ්ප පිට වෙනවනේ. එතන මේ ජල වාෂ්ප වායු අවස්ථාවේ තියෙන්නේ. මේ යූනාලයේ සිසිල් ජල බඳුනක් තුල තිබුවට පස්සේ ඒ හරහා ජල වාෂ්ප ගමන් කරනකොට ජල වාෂ්ප සිසිල් වෙනවා. ජල වාෂ්ප සිසිල් වුණාම මොකද වෙන්නේ? ඒ වාෂ්ප ද්‍රව බවට පත් වෙනවා. ඒ කියන්නේ ඝනීභවණය වෙනවා. අන්න ජල වාෂ්ප ඝනීභවණය සඳහා තමයි යූනාලය ওই විදිහට සිසිල් ජල බඳුනක් තුල තබන්නේ. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි හයිඩ්‍රෝකාබන වල කාබන් සහ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍ය අඩංගු බව පෙන්වන්නේ. හරි. අපි ඔක චුට්ටක් ලියා ගමුනේ. විස්තර ලියාගෙන ඊට පස්සේ හයිඩ්‍රෝකාබන වර්ග තියෙනවා වර්ග තුනක් ඇල්කේන සහ ඇල්කයින බලමු කොහොමද මේවා වර්ග කරලා දෙන්නේ කොහොමද මේවට නම් දීලා තියෙන්නේ කියලා. එහෙනම් අපි ලියාගමු ඉස්සෙල්ලා මෙහෙම හයිඩ්‍රෝකාබන සහ ව්‍යුත්පන්න මාතෘකාවට ලියා ගන්න. ඡේදයක් විදියට කාබන් සහ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍ය පමණක් කාබන් සහ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍ය පමණක් අඩංගු සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍ය පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන් ලෙස හඳුන්වයි. හයිඩ්‍රෝකාබන් ලෙස හඳුන්වයි. හයිඩ්‍රෝකාබන් ලෙස හඳුන්වයි. උදාහරණ ලියා ගන්න. ඉටි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් LP gas LP වායුව මෙතේන් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් LP වායුව මෙතේන් right ඊට පස්සේ පුතේ අටින් ලියා ගන්න මෙහෙම හයිඩ්‍රෝකාබන වල අපිට එනකො හයිඩ්‍රෝකාබනයක් වන ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍ය
අඩංගු බව පෙන්වීමට මූලද්‍රව්‍ය අඩංගු බව පෙන්වීමට පහත ආකාර ක්‍රියාකාරකමක් සිදු කළ හැකිය. හරි පුතේ පිටු අංක 52 තියෙනවා 14යි දෙක රූපය. පිටු අංක 152 හොඳේ 152 14යි දෙක රූපය අපි අර බලමු රූප සටහන අඳින්න තියාගන්න. හරි ඒක අඳින ඉඩ තියලා ලියා ගන්න මෙහෙම. මෙහිදී निर्जलीय कॉपर सल्फेट निर्जलीय कॉपर सल्फेट පොඩකින් හරි මෙහිදී නිර්ජලීය කොපර් සල්ෆේට් වල වර්ණය නිර්ජලීය කොපර් සල්ෆේට් වල සුදු පැහැය නිල් පාට වන බවද අවර්ණ හුණු දියර සුදු පැහැති වන බවද නිරීක්ෂණය කළ හැකිය. වෙනම ලියා ගන්න. निर्जलीय कॉपर सल्फेट සුදු පැහැති වන්නේ නිල් පැහැති වන්නේ निर्जलीय कॉपर सल्फेट නිල් පැහැති වන්නේ ජලය මගිනි. ඒකට ලියන අවර්ණ හුණු දියර සුදු පැහැති වන්නේ
කාබන් ඩයොක්සයිඩ් වායුව මගිනි. කාබන් ඩයොක්සයිඩ් වායුව මගිනි. කාබන් ඩයොක්සයිඩ් වායුව මගිනි. යටි ලියන මේ අනුව ඉටි දහනයේදී ජලය සහ කාබන් ඩයොක්සයිඩ් සෑදෙන බව තහවුරු වේ. එම නිසා ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව නිගමනය කළ හැකිය. අඩංගුව නිගමනය කළ හැකිය. right හරි. ඊට මේ හයිඩ්‍රෝකාබන ගත්තට පස්සේ හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය අනුව ඒවා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට වෙන් කරනවා. ඒ වර්ග තුන තමයි ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. හයිඩ්‍රෝකාබන වල කාබන් ව්‍යුහයේ ස්වභාවය. අතන මෙහිදී පදනම් කරන්නේ කාබන් වල බන්ධන තියෙනවනේ. ඒ කාබන් අතර තියෙන බන්ධනයේ ස්වභාවය තමයි පදනම් කරගන්නේ. කාබන් පරමාණු අතර ඒ ව්‍යුහයේ කාබන් දාමයක් මේක තියෙන්නේ. කාබන් පරමාණු සංඛ්‍යාව අනුව තමයි ඒවා නම් කරන්නේ. කාබන් පරමාණු 2 1 2 3 4 5 විදිහට කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒතර මේ කාබන් පරමාණු වලට සම්බන්ධ බන්ධන වල ස්වභාවය තමයි මේවා වර්ග තුනකට වෙන් කරන්නේ. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. අපි ඉස්සෙල්ලා බලමු ඇල්කේන කියන වර්ගය ගැන. ඇල්කේන ගත්තට පස්සේ මේ ඇල්කේන කියලා කියන්නේ කාබන් දාමේ. කාබන් පරමාණු අතර ඒක බන්ධන විතරක්. හරිද? මේ විදිහට කාබන් පරමාණු අතර ඒක බන්ධන විතරක් තියෙනවා නම් අපි ඒවා හඳුන්වමු පුතේ ඇල්කේන විදියට. හරිද? කාබන් දාමේ කාබන් පරමාණු අතර ඒක බන්ධන විතරක් තියෙනවා නම් ඒවා අපි හඳුන්වන්නේ ඇල්කේන විදියට. හරිද? ඇල්කේන ගත්තට පස්සේ ඇල්කේන සඳහා උදාහරණ අපි ගන්න පුළුවන් මෙතේන්, එතේන්, propane, butane, pentane, විදිහට හයිඩ්‍රෝකාබන ආකාර ගොඩක් තියෙනවා. හරිද? මේ කීපයක්. ඒතකොට මේ
මෙතේන් වල සූත්‍රය පුතේ CH4 කියන්නේ කාබන් පරමාණු එකයි තියෙන්නේ. කාබන් පරමාණු එකයි හයිඩ්‍රජන් පරමාණු හතරයි. එතේන් වල කාබන් පරමාණු දෙකයි. එයාගේ සූත්‍රය C2H6. ඊට පස්සේ ප්‍රොපේන් වල කාබන් පරමාණු 3යි. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 8ක්. ඊළඟ බියුටේන් වල කාබන් පරමාණු 4යි හයිඩ්‍රජන් පරමාණු 10යි. පෙන්ටේන් වල කාබන් පරමාණු 5යි හයිඩ්‍රජන් පරමාණු 12යි. ඒතොර ඔය විදිහට අපිට මේවායේ සූත්‍ර ටික ලියන්න පුළුවන්. හරිද? තව තියෙනවා ඔය දැන් ඔයාලා අහලා තියෙන පෙට්‍රල් කියන ඔක්ටේන් කියලා අහලා තියෙනව නේද? ඔක්ටේන් කියලා කියන්නේ ඔය ඇල්කේන වර්ගයක්. පෙට්‍රල් කියන්නේ ඇල්කේනයක්. හරි. ඔක්ටේන් 92 ඔක්ටේන් 95 කියන වර්ග දෙකක් තියෙනවනේ පෙට්‍රල් වල. ඒත් ඇල්කේන. හරි. එතකොට මෙන්න මේවායේ මේ ව්‍යුහය ගත්තට පස්සේ මේ කාබන් දාමේ ව්‍යුහය බලමුකෝ අපි. right ඔයාලගේ පොතේ තියෙනවා පිටු අංක 154 මේ තියෙන්නේ CH4 කියන්නේ මෙතේන් ව්‍යුහය methane, ethane, ඊට පස්සේ ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන් ඔය තියෙන කාබන් දාමේ. ඒක කාබන් දාමේ බලන්න මේ හැම සංයෝගයකම කාබන් දාමේ කාබන් පරමාණු අතර ඒක බන්ධන තමයි තියෙන්නේ. හරිද? ඒක මේ වගේ ඒක බන්ධන තියෙනවා නම් තමයි අපි ඒවා ඇල්කේන විදිහට හඳුන්වන්නේ. මේ ඇල්කේන ගත්තට පස්සේ පුතේ ඇල්කේන වල තියෙන පොදු අණුක සූත්‍රය කියලා. හරිද? ඒතර මේ සූත්‍රය යොදාගෙන අපිට පුළුවන් ඕනෑම ඇල්කේනයක තියෙන අපේ කාබන් පරමාණු සංඛ්‍යාව දුන්නොත් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව හොයාගන්න පුළුවන් ඕනම ඇල්කේනයක. ඒ වගේම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව දුන්නොත් කාබන් පරමාණු සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. මේ බලන්න. අපි බලමු ඉස්සෙල්ලා මේවායේ පොදු අණුක සූත්‍රය. හරිද? පොදු අණුක සූත්‍රය වෙන්නේ CnH 2n ධන 2. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් අපි ගත්තනේ අපි අතරින් උදාහරණයක් ගමු මෙයාගේ සංයෝගයෙන් එතේන් වල සූත්‍රය උනේ C2යි. ඒතර හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව ගන්න මෙහෙමයි. මේ කාබන් පරමාණු සංඛ්‍යාවේ දෙගුණය. මේ 2යි නේ කියන්නේ කාබන් පරමාණු 2යි නම් ඒකේ දෙගුණය 4යිනේ. හරිද? ඒ 4ට එකතු කරන්න ඕනයි 2ක්. එකතු කරාම 6යි. කාබන් පරමාණු සංඛ්‍යාවේ දෙගුණයට හයිඩ්‍රජන් පරමාණු තව 2ක් එකතු කරාම ඒ සංඛ්‍යාව ගන්න පුළුවන්. හරි. දැන් මෙහෙම හිතමුකෝ අපි ගමුකෝ පෙන්ටේන් වල කාබන් පරමාණු 5යි. ඒතර හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව ගන්නේ කාබන් පරමාණු 5යි. 5 වරක් 2 10යි. 10ට එකතු කරාම 12යි. හරි. අපි හිතමු මේ එක්තරා ඇල්කේනයක කාබන් පරමාණු තියෙනවා 12ක්. මට කියන්න හයිඩ්‍රජන් පරමාණු කීයද එහෙනම්? කාබන් පරමාණු 12 නම් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව කීයද? 26යි. very good. 26යි නේ. 12 වරක් 2 24යි. 24යි 2යි 26යි. හරිද? එක්තරා ඇල්කේනයක තියෙනවා කාබන් පරමාණු සංඛ්‍යාව දන්නේ නැහැ. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 18ක්.
කාබන් පරමාණු කීයද? 8යි. very good 8යි එතනදී කරන්නේ අපි මෙතනින් දෙකක් අඩු කරන්න ඕනේ. 18න් දෙකක් අඩු කරාම 16යි. 16 දෙකෙන් බෙදුවාම 8යි. හරිද? ඒ ඔන්න ඔය විදිහට අපිට කාබන් පරමාණු සංඛ්‍යාව දුන්නොත් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව දුන්නොත් කාබන් පරමාණු සංඛ්‍යාව හොයාගන්නත් පුළුවන්. හරිද? මේක පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි සර්. ඔව්. ඒක අපැහැදිලි නම් කියන්න ආයි පාරක් ඔය ගන්න විදිහ කියලා දෙන්න. ඔක අනිවාර්යෙන් මොකද දැන් පොඩි දෙයක් තියෙන දැනගන්න ඕන. මොකද සමහරලාට බහුවර්ණ ප්‍රශ්න වලට එම අහනවා වගේ ඒවා. හේෂාන් ඔව් සර්. හරි තේරුණා නේද? ඔව් සර්. ආ. කොහෙද දුවන ගමන් දින්නේ හේෂාන් නෑනේ? නෑ නෑ. හරි. මේ එවන අපි ලියාගමු මෙහෙම එයාට ලියා ගන්න ඡේදයක් විදියට. සර් ඔව් පුතේ. කියන්න මේෂා. අතන සර් මේ අර කාබන් වායුව හොයාගත්ත මේ නිර්ජලීය කොපර් සල්ෆේට් වලින් ඔව්. එතනට ගන්න බැරිද නිර්ජලීය කොපර් ක්ලෝරයිඩ් කාබන් පුළුවන්. ඩයොක්සයිඩ් පුළුවන් පුළුවන්. ඒ ජලය කාබනේ ජලය හොයාගන්නනේ. ජලය හොයාගන්න නිර්ජලීය කොපර් සල්ෆේට් තමයි ගත්තේ. මේ එතනට පුතේ අපිට මේ මොනවද නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් ගන්නත් පුළුවන්. නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් ගත්තොත් වර්ණ විපර්යාසය වෙන්නේ නිල් පාට රෝස පාට වෙනවා. නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ්. ඒක අපි ලියාගමු. මේක මතක් කරපේක හන්ද මොකද නැත්තම් ඒක අර සමහරලාට නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් වලින් අහන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් ලියාගමු. තාම මේ ඔව් ඒකේ වර්ණ විපර්යාසයත් ලියාගමු. ඒ වගේම අර මේ යූනලය ජලයේ මේ සීතල ජල බඳුනක දාන්න හේතුවක් ලියා ගන්න ඕනේ. ඒක මතක් කරපේක හොඳයි. හරි. ලියා ගන්න මෙහෙම යටි ලියා ගන්නකො. අපි ඒක විශේෂ කරුණක් විදිහට ලියා ගමු. විශේෂ කරුණු විදිහට ලියා ගමු. ලියන්න පළවෙනි විශේෂ කරුණ මෙහිදී ජලය හඳුනා ගැනීම සඳහා නිර්ජලීය කොපර් සල්ෆේට් වෙනුවට නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් ද සංයෝගය නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් සංයෝගයද භාවිත කළ හැකිය. නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් සංයෝගයද භාවිත කළ හැකිය. එම සංයෝගයේ ජලය සමග සිදුවන වර්ණ විපර්යාසය වන්නේ නිල් පැහැය රෝස පැහැය වීමයි. යටින් ලියා ගන්න නිල් රෝස
right ඊට පස්සේ යටි ලියා ගන්න මෙහිම एक विशेष कारणों की रोने सामान्य दिन यार मैं परीक्षणेदी यूनालय सिसिल जलबंधुनक බහා තැබීමට හේතුව ජල වාෂ්ප ඝනීභවනය කිරීමට වේ. ජල වාෂ්ප ඝනීභවනය කිරීමටයි නේ. අවසන් ජල වාෂ්ප ඝනීභවනය කිරීමටයි. හරි. දැන් යටි වෙනම ලියා ගන්න. හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ තුනකට ව්‍යුහය පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කර ඇත. ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කර ඇත. ලියන වර්ග තුන ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. හරි. දැන් ලියා ගන්න පුතේ මාතෘකාව ඇල්කේන කියලා. ඇල්කේන. හරි. එයාට ලියා ගන්න මෙහෙම. කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක්
ඒක බන්ධන පමණක් සහිත හයිඩ්‍රෝකාබන ඒක බන්ධන පමණක් සහිත හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හඳුන්වයි. ඇල්කේන ලෙස හඳුන්වයි. ඇල්කේනවල පොදු අණුක සූත්‍රය පහළ දැක්වේ. පොදු අණුක සූත්‍රය පහළ දැක්වේ. මෙන්න මේ සූත්‍රය ලියා ගන්න පුතේ. හරි උදාහරණ කියවට ලියා ගන්න. හරි සර්. හරි නේද? හරි. ලියා ගන්න.
ප්‍රශ්නයක් ලියා ගන්න. එක්තරා හයිඩ්‍රෝ ප්‍රශ්නයක් එක්තරා හයිඩ්‍රෝකාබනයක එක්තරා ඇල්කේනයක එක්තරා ඇල්කේනයක නෑ පුති පොඩ්ඩක් ඉන්නකෝ. මේවායේ ව්‍යුහය හරි ලියා ගන්න යටි. මේ ප්‍රශ්නයක් නේ ඊට කලින් චුට්ට ලියා ගන්න පුතේ. ඉහත හයිඩ්‍රෝකාබන වල ව්‍යුහයන් පහත් දැක්වේ. හරි පිටුවංග 154 පෙළන්න. ඒකේ තියෙනවා පුතේ මේ ව්‍යුහයන් ටික එක් ඇල්කේනේ ව්‍යුහයන් ටික තියෙනවා. ඒ ටික මේ අඳින්න ඕනේ තියා ගන්න. right ඊට පස්සේ ඉඳ තියලා යට ලියා ගන්න මෙහිම ප්‍රශ්නයක්. එක්තරා ඇල්කේනයක කාබන් පරමාණු 11ක් ඇත. කාබන් පරමාණු 11ක් ඇත. ඒ අනුක සූත්‍රය ලියන්න. දෙවෙනි ප්‍රශ්නය. පොඩ්ඩක් එකයි කියන්නකෝ. එක්තරා ඇල්කේනයක කාබන් පරමාණු 11ක් ඇත. එහි අනුක සූත්‍රය ලියන්න. දෙවෙනි ප්‍රශ්නය. එක්තරා හයිඩ්‍රජන් පරමාණු යන දෙවෙනි එකද හයිඩ්‍රජන් පරමාණු ගමු 34ක් හයිඩ්‍රජන් පරමාණු 34ක් පවතින
හයිඩ්‍රජන් පරමාණු 34ක් පවතින ඇල්කේනේ සූත්‍රය ලියන්න. ඇල්කේනේ සූත්‍රය ලියන්න. ඇල්කේනේ සූත්‍රය ලියන්න. හරි ලියන්න බාන්න. හරි සර්. ලිව්වද? ඔව්. එතකොට ඉස්සෙල්ලම පළවෙනි එක මොකක්ද තියෙන සූත්‍රය? කාබන් 11යි හයිඩ්‍රජන් 24යි. ඔව් පළවෙනි කාබන් 11යි හයිඩ්‍රජන් එතකොට එනවා හයිඩ්‍රජන් 11 22 22 24යි. ඊට පස්සේ දෙවෙනි එකේ දුන්නේ කාබන් පරමාණු ගන්න දන්නේ හයිඩ්‍රජන් පරමාණු 30 කීයද කිව්වේ දෙකක් නේද? 34යි. 34යි. 34යි කියලා කියන්නේ 34න් දෙකක් අඩු කරාම 32යි. 32 දෙකෙන් බෙදුවාම 16යි නේ. කාබන් 16යි හයිඩ්‍රජන් 34යි. සර් දෙවෙනි ටිකේ ප්‍රශ්න පොඩ්ඩක් කියන්නකෝ. දෙවෙනිට කිව්වේ හේෂාන් මේ හයිඩ්‍රජන් පරමාණු 34ක්. හයිඩ්‍රජන් පරමාණු 34ක් පවතින ඇල්කේනේ අණුක සූත්‍රය ලියන්න. කාබන් පරමාණු 34ක් පවතින හයිඩ්‍රජන් පරමාණු නේ. හයිඩ්‍රජන් පරමාණු 34ක් පවතින ඇල්කේනේ සූත්‍රය ලියන්න. හරි ඊළඟට අපිට තියෙන ඇල්කීන සහ ඇල්කයින ගැන කතා කරන්න. අපි ඊළඟ දවසේ ඒ ගැන කතා කරමු. එහෙනම් අද මෙතනින් පන්තිය අවසන් කරනවා.